අද දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. ධර්මරත්නී අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. සංඝරත්නී අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. කෝටි ලක්ෂයක් වැඩ සිටින සියලු මාරයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා පින්වත් ඔබ හැම දිනාටම ඊ타ත්ම වටිනා කියන වැදගත් ධර්මකාරණාවක් පැහැදිලි කරන්නට. මේ ධර්ම දේශනාවේ පින්වත් දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ නුවර හිල්වුඩ් කාන්තා විදුහලෙහි අධ්‍යාපනය ලබන ජුනි මාස 11 වන දින 11 වෙනි උපන්දිනයේ සමරන නෙත්මි විදාරා පුංචි දියණියට ආශිර්වාදේ කරමින් අද මේ ධර්ම දේශනාව මෙලෙස පවත්වන්නට බලාපොරොත්තු වන්නේ. මේ උතුම් වූ ධර්ම දානීය තුලින් ලබන ලද පින් වලින් ඒ දියණියට ආශිර්වාදේ කරන්නට බොහෝ පිරිසක් බලාපොරොත්තු වෙනවා. අපි ඒ සියල්ලක්ම ධර්මානුශාසනාව අවසානයේදී සිහිපත් කිරීමේ අරමුණින් අද අපි ධර්ම දේශනාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. අද මා මේ පින්වත් හැම දිනාටම දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා බොහොම වටිනා ධර්ම කාරණාවක්. භාග්‍යවතුන් වහන්සේගේ මේ උතුම් වූ ධර්මයේ තුල අන්තර්ගත වන ධර්මය නිරන්තරයෙන්ම අවබෝධ කර ගැනීම නිවන් දකින්න ඔබ අප හැම දිනාගේම පින්වතුනි එකම අරමුණක් වෙලා තිබෙනවා. එහෙමනම් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අපිට නිවැරදිව අවබෝධ කරගන්න අපි මුලින්ම පින්වතුනි මේ භාග්‍යවතුන් වහන්සේ කවුද කියන එක ඉස්සර වෙලාම තේරුම් ගත යුතු දෙයක්. අපි ඔබට නිරන්තරයෙන්ම පින්වතුනි මේ දේශනාවල් පවත්වද්දී මේ බුදුහාමුදුරුවන්ගේ අනන්ත ගුණ පිළිබඳව ධර්ම කරුණු නිරන්තරයෙන්ම මතු කරනවා. ඒ මොකකටවත් නිසා නෙවෙයි. මේ ධර්ම කරුණු මතු කරන්නේ මේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව හරියට අවබෝධයක් නැතුව මේ ධර්ම මාර්ගයේ පින්වතුනි අපි කාටවත් හරියට ගමන් කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ.
ඉස්සර වෙලාම මේ බුදුහාමුදුරුවන්ව තේරුම් ගන්නට ඕන. මොකද බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. මේ නිවන් දකින ප්‍රතිපදාවේ ඒ ශ්‍රාවකයා තුළ තිබිය යුතු පළමුවෙනි ලක්ෂණය මොකක්ද කියලා. ඒක තියෙන්නේ සංයුත්ත නිකායේ සඳහන් වෙනවා ආපන කියලා සූත්‍ර දේශනාවක්. එහි සඳහන් වෙනවා නිවන් දකින ප්‍රතිපදාවේ පළවෙනියටම කෙනෙකුට තියෙන්න ඕන දේ මොකක්ද කියලා. එතකොට සාරිපුත්ත තෙරුන් වහන්සේ පිළිතුරු දෙනවා ස්වාමීනි මේ නිවන් දකින ප්‍රතිපදාවේ කෙනෙකුට පළවෙනියටම තියෙන්නට ඕන දේ තමයි ශ්‍රද්ධාව. මොකක් පිළිබඳවද? ලෞතුරා බුදුරජාණන් වහන්සේ බුදු බව ලබපු කෙනෙක් කියන ශ්‍රද්ධාව තියෙන්නට ඕන. මොකද භාග්‍යවතුන් වහන්සේ බුදු වෙලා යයි කියන එක විශ්වාස කරන්නේ නැත්තම් මේ ශාසනයේ පිංගුතුනි කිසිම කෙනෙකුට මේ නිවන් මගට බැස ගන්නට බෑ. මොකද අද කාලේ පිංගුතුනි බලන්න අධර්මයේ පිංගුතුනි බහුල ලෙස මේ සමාජය තුළ වැපිරිලා තිබෙනවා. ඒ අධර්මයේ බහුල ලෙස වැපිරිච්ච කාලයේ ඒ අධර්මයේ කියන බොහෝ දෙනෙක් කියන චෝදනාවක් තමයි පිංගුතුනි මේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය මේ කාලේ වෙනකොට වෙනස් වෙලා කියලා. ඒ වෙනස් වෙලා කියන ප්‍රකාශය කරන්න ඕන් පුංචි තර්කයක් ඉදිරිපත් කරනවා. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කටපාඩමින් අරගෙන ආව දැන් මේ තියෙන දේවල් වෙනස් වෙලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේක තමයි හරි ධර්මය කියලා ඔවුන් ඉදිරිපත් කරනවා. ඒ හරි ධර්මයේ කියලා ඉදිරිපත් කරන විටදී මේ පළවෙනියටම කරන්නේ මේ තියෙන ධර්මයේ ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඔවුන්ගේ අදහසක් හැටියට ඒක ඉදිරිපත් කරනවා. දැන් ඇත්තටම පින්වතුනි ලංකාවේ ගොඩාක් දෙනෙක් ඔය අධර්මයේ පසුපස්ස යන්නේ වෙන මොකුත් නිසා නෙවෙයි බුදුහාමුදුරුවන් පිළිබඳව පින්වතුනි හරි අවබෝධයක් ඒ ශ්‍රාවක පිරිසට නැති නිසා. භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව හරි පැහැදිලි අවබෝධයක් තිබුණා නම් පින්වතුනි කිසිම කෙනෙක් පින්වතුනි අධර්මයේ පසුපස්සේ ගමන් කරන්නේ නැහැ. අද අධර්මයේ වැළඳ ගන්න බොහෝ දෙනෙක් පින්වතුනි වෙලා තියෙන්නේ බුදුහාමුදුරුවන්ව තේරුම් ගන්න බැරි නිසා ඒ පස්සේ යනවා. මොකද්ද බුදුහාමුදුරු තේරුම් ගන්න බෑ කියන්නේ? පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එක්තරා අවස්ථාවකදී මහණෙනි මම මේ ධර්මය වත්තා ඒ කියන්නේ වත්තා කියන්නේ දේශනා කරා ඊළඟට පවත්තා ධර්මය දේශනා කරා ඒ විතරක් නෙවෙයි ඒ ධර්මය පවතින්න අදිෂ්ඨාන කළා. පින්වතුනි දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ ධර්මය දේශනා කරලා පවතින්නත් අදිෂ්ඨාන කළා කියන එක විශ්වාස කරන්න තරම් ශ්‍රද්ධාවක් ඔය අධර්මයේ පසුපස්සේ යන අයට නෑ පින්වතුනි. ඒ නිසා හිතනවා මේ විදියට අනේ මේ කාලේ මේ ධර්මයේ ඇත්තටම වැරදිලා ඇති මේ කාලේ නිවන් දකින්න බැරුව ඇති කියලා එහෙම ඒ විදියට ප්‍රකාශ කරගෙන යනවා. මා ඔබට බොහෝම මෙත්සිතින් පින්වතුනි මේ කාරණාව සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේගේ ශක්තිය ගැන දන්න කිසිම කෙනෙක් පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වෙනස් වෙලා කියන කාරණාවට එන්නේ නැහැ. ඇයි දන්නවද එන්නේ නැත්තේ? වෙන මොකුත් නිසා නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය වෙනස් වෙන්න අදිෂ්ඨාන කරලා නැහැ. දැන් පින්වතුනි හිතන්න අපේ ගෞතම බුදුහාමුදුරුවෝ
මේ කාලේ ධර්මයේ වෙනස් වෙලා කියනකොට ගෞතම බුදුහාමුදුරුවන්ට මේ කාලේ නිවන් දකින මිනිස්සුන් වෙනුවෙන්වත් මේ ධර්මයේ පවතින විදියට අදිෂ්ඨාන කරගන්න බෑ කියන කෙනකින් ඔප්පු වෙන්නේ. එකෙන් හිතෙන්නේ මේ විදියයි. හොඳට මතක තියාගන්න දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලයේදී හිටියා සුමේද තාපසතුමා. ඒ සුමේද තාපසතුමාත් එක්ක නියත විවරණේ දෙන වෙලාවේ විශාල පිරිසක් හිටියා. දීපංකර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඔය අපදාන පාළියේ දෙවෙනි පොතේ මේක සංග්‍රහ වෙලා තියෙනවා. මෙතන ඉන්න ඔක්කොම අය ගෞතම බුදුහාමුදුරු සුමේද තාපසතුමා බුදු වෙන කාලේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී ඒ ඔක්කොමයි නිවන් දකින්නවා කියලා. ওই තැන හිටියා පින්වතුනි ධම්මරුච එක්තරා මේගෝ කියලා කෙනෙක් මානවකයෙක් හිටියා. මෙයා පින්වතුනි දවසක් තමන්ගේ අම්මා මරනවා. අම්මා මැරුවයින් පස්සේදී මේ පුද්ගලයා පින්වතුනි අවීචියට යනවා. අවීචියට ගිහිල්ලා ආයෙමත් මේ පුද්ගලයා ගොඩට එන්නේ කවද දන්නවද? අපේ ගෞතම බුදුහාමුදුරුවෝ බුදු වෙන දවසේ. ඒ කියන්නේ බුදු වුණයින් පස්සේ තමයි ගොඩට එන්නේ. ඒ කියන්නේ අසංඛ්‍ය 4යි කල්ප ලක්ෂයක්ම අවීචි ඉඳලා තියෙනවා. දැන් මට ওই කාරණාව කියන්න ඕනකම තිබුණේ බලන්න දීපංකර බුදුහාමුදුරුවෝ ධම්මරුචි කියන තෙරුන් වහන්සේ නිවන් දකින්න බව කිව්වා. ඒ කියන්නේ අසංඛ්‍ය 4යි කල්පලක්ෂයක් ගිහිල්ලත් එයා නිවන් දකින්න බව උන්වහන්සේ පෙන්වලා දුන්නා. එතකොට අසංඛ්‍ය 4යි කල්පලක්ෂයක්ම දීපංකර බුදුහාමුදුරන්ට බලන්න පුළුවන්කමක් තිබුණයි කියන එක ඔප්පු වෙනවා. දැන් ඇත්තට මේක කවුරුවත් පටලවල හිතා ගන්න එපා. බුදු කෙනෙකුට පේන්නේ මේ අසංඛ්‍ය 4යි කල්පලක්ෂයක් නෙවෙයි. බුදු කෙනෙකුට පේන ප්‍රමාණය අපිවත් හිතා ගන්න බෑ. ඒ කියන්නේ මේ සංසාරය කෙලවර වෙනකම් උන්වහන්සේට බලන්න පුළුවන්. බුදු කෙනෙකුගේ ශක්තිය. ඉතින් මම මේ කියන්නේ දැන් අද කාලේ ධර්මයේ වෙනස් වෙලා කියලා හිතනවා නම් පින්වතුනි තියෙන එකම දෙයයි. එහෙනම් අපේ ගෞතම බුදුහාමුදුරන්ට මේ තරම් දීර්ඝ කාලයක් බලන්න බැරි වුණායි කියන පණිවිඩය තමයි එතනදී ඔප්පු වෙන්නේ. එහෙනම් පින්වතුනි හොඳට මතක තියාගන්න අපි අද මේ ධර්ම ශ්‍රවණය කරන ඔබ මේ ධර්ම දේශනාව දේශනා කරන මම අපි දෙගොල්ලෝ ගැනම මේ වෙලාවේ පින්වතුනි මගේ බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන ශක්තියෙන් දැකලා තියෙන්නේ. ඒ නිසා තමයි හැම දේශනාවක් ආරම්භයේදීම මම කියන්නේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවි බුදුරජාණන් වහන්සේගේ දේශනාවම මගේ මුවින් පිට වේවා කියලා. ඒ ඇයි දන්නවද? වෙන මොකුත් නිසා නෙවෙයි. ඒ කාරණාව එහෙම කියන්නේ පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ පින්වතුනි මේ ධර්ම දේශනාව කරන මා දිහා බලාගෙන ඉන්නේ. කොහොමද අදිෂ්ඨාන ශක්තිය උන්වහන්සේ දැකලා තියෙන්නේ. ඒ නිසා පින්වතුනි අපි හැම වෙලාවකම මේ බුදුහාමුදුරුවෝ ගැන අදිෂ්ඨාන කරලා පින්වතුනි මේ වැඩ කරන්නට ඕන. මොකක්වත් නිසා නෙවෙයි. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරලා ඒ කාර්යයන් කරනකොට අපට පින්වතුනි මේ අපේ මාර්ගය වරදින්නේ. ඉතින් ගොඩක් අයට පින්වතුනි මේ අඩුපාඩු ඇවිල්ලා තියෙන්නේ මේ බුදුහාමුදුරුවෝ ගැන හරියට නොදන්නාකම නිසා. මා ඒ නිසා පින්වතුනි ඔබට අද දවසේ තෝරගත්ත මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ විශේෂ කරුණු ටිකක් පැහැදිලි කරන්න. භාග්‍යවතුන් වහන්සේගේ තියෙනවා පින්වතුනි විශේෂම ධර්මතාවයන් 18ක්. මේකට කියනවා අට්ඨාරස බුද්ධ ධර්මතා. එහෙම නැත්නම් බුද්ධ ධර්මතා 18ක් කියන එක පැහැදිලි කරලා තියෙනවා. මේ බුද්ධ ධර්මතා 18ක් කියලා කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ නමකට විශේෂ කරුණු 18ක් තියෙනවා. අපි මේ කරුණු 18 පිළිබඳව අද සාකච්ඡා කරමු ධර්ම කාරණාවක් හැටියට. මොකද මේක තේරුම් ගැනීමම පින්වතුනි අපට මේ බුදුහාමුදුරුවන්ගේ තිබෙන මේ ශක්තිය තේරුම් ගන්න පුළුවන් කමක් ලැබෙනවා. පළවෙනි බුද්ධ ධර්මතාවයේ තමයි පින්වතුනි නත්ති තථාගතස්ස කාය දුච්චරිතං. ඒ කියන්නේ
අපේ බුදුරජාණන් වහන්සේගේ පින්වතුනි කායික දුෂ්චරිත භාවයක් නැහැ. මොකද මේ කායික දුෂ්චරිත භාවයක් කියලා කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ ළඟ පින්වතුනි කවදාවත් මේ කායිකව වැරදි කෙරෙනවා කියලා එකක් නැහැ. උන්වහන්සේ පින්වතුනි කිසිම දවසක උන්වහන්සේගේ කායිකව වරදක් අල්ප මාත්‍ර වශයෙන්වත් කියවෙන්නේ නැහැ. අල්ප මාත්‍ර වශයෙන්වත් කායික වැරද්දක් උන්වහන්සේගේ අතින් කියවෙන්නේ නැහැ, කෙරෙන්නේ නැහැ. එතකොට ඒ කායික වරදක් වෙන්නේ නැහැ කියලා කියන්නේ වෙන මුකුත් නිසා නෙවෙයි, බුදුරජාණන් වහන්සේ තමන්ගේ කය පින්වතුනි පවත්වන්නේ සිහියෙන් ප්‍රඥාවෙන්. ඒ නිසා පින්වතුනි කායික වරදක් භාග්‍යවතුන් වහන්සේගේ අතින් සිද්ධ වෙන්නේ නැහැ. අන්න පළවෙනි බුද්ධ ධර්මතාවය අන්න ඒකයි. ඊළඟ දෙවෙනි බුද්ධ ධර්මතාවය තමයි නත්ති වචී දුච්චරිතං. පින්වතුනි බුදුරජාන් වහන්සේගේ මුවින් කවදාවත් පින්වතුනි වැරදි දෙයක් කියවෙන්නේ නැහැ. බොරුවක්, ඒ වගේම පරුස වචනයක්, හිස් වචනයක්, කේලවක් කවදාවත් පින්වතුනි කියවෙන්නේ නැහැ. දැන් ওই ධර්මයේ සඳහන් වෙනවා දැන් බුදුරජාන් වහන්සේ දානේ වළඳලා ඉවරුණාම හෝ එහෙම නැත්නම් උන්වහන්සේගේ ළඟට කවුරු හරි ආවම උන්වහන්සේ අර පිරිස එනකන් ආපොයත් එක කතා කර කර ඉන්නේ හිස් දේවල්. දැන් අපි සාමාන්‍යයෙන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි තුමු තිස්ස කියලා මිනිස්සෙක් බුදුහාමුදුරන්ගේ ළඟ ඉන්නවා. ඉතින් අපි දැන් සාමාන්‍යයෙන් අපි දැන් ධර්ම දේශනාවකට වැඩම කරාම ටිකක් වෙලාව තියෙනවා නම් අපි ඉන්න අයත් එක්ක කතා කරනවා. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් අර තිස්ස කියන කෙනා නම් අහනවා තිස්ස කොහෙද ගෙවල්, කොහේ ඉඳලා දාවේ, එහෙම නැත්නම් අහනවා මේ කවුද පවුලේ ඉන්නේ, විවාහ වෙලාද, දරුවෝ ඉන්නවද, ඔහොම අහනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කවදාවත් එහෙම අහන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ එහෙම හිස් දෙයක් කිසිම කෙනෙක් එක්ක කතා කරන්නේ නැහැ. ඉන්න පිරිස ඔක්කොම එනකන් ඉන්නවා. අනිත් එක තමයි භාග්‍යවතුන් වහන්සේ නම කවදාවත් කෙනෙක්ව උස් කළා පහත් කළා කතා කරන්නේ නැහැ. මම කියන්නේ වචනින් එහෙමවත් වරදක් වෙන්නේ නැහැ උන්වහන්සේගේ අතින්. දැන් සමහර ලාවට අපි ධර්ම දේශනාවල් පවත්වන වෙලාවල් වලදී අපිට පුළුවන් කෙනෙක් උස් කළා කතා කරන්න. අනිත් අයට වඩා මේ මිනිස්සයා නම් ගොඩාක් ගුණ යහපත්, මගේ මේ ශාසනික ජීවිතය හම්බෙච්ච ගුණ යහපත්ම මිනිස්සයා මෙයා කියලා අර ඒ වගේ අපි කෙනෙක් උස් කළා කතා කරනවා. එතකොට එහෙම ඒ කෙනා උස් කළා කතා කරනකොට වෙන්නේ අනිත් අයව පහත් වෙනවා. එහෙම නැත්තම් කියන්න පුළුවන් මේ ගුඩ කාලයකට පස්සේදී රසවත් දානයක් හම්බුණා කියලා අර ලැබිච්ච දානෙ පිළිබඳ ගුණ කියනවා අර අනිත් දාන පහත් කර කර. හැබැයි බුදුරජාණන් වහන්සේ නමක් කවදාවත් ලැබිච්ච දානය ගැන වර්ණනා කරත් කවදාවත් අනිත් ලැබුණු දානයන් ගැන කිසිම ආකාරයකට පින්වතුනි නින්දාවකට පත් කරන්නේ නැහැ. එතකොට එහෙම වචනින් කරන්නේ නැහැ වරදක්. දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරද්දි කියනවා දැන් ඔය මේ පෙන්වල දෙන්නේ බෝධිරාජ කුමාර සූත්‍රයේදී උනත් භාග්‍යවතුන් වහන්සේ නම පින්වතුනි කවදාවත් කෙනෙක්ව හරි මාර්ගයකට යවන්නේ කියලා හිතලවත් බොරුවක් කියන්නේ නැහැ. කෙනෙක්ව නිවැරදි මාවතකට යවන්නේ කියලා හිතලවත් පින්වතුනි බොරුවක් කියන්නේ නැහැ. ඒ තරමටම භාග්‍යවතුන් වහන්සේ මේ වචනයෙන් පිරිසුදුයි. වචනයෙන් පිරිසුදු භාවයක් උන්වහන්සේ ඇති කරගන්නවා. එතකොට දෙවෙනි ධර්මතාවය තමයි ඒක. ඊළඟට පින්වතුනි නත්ති මනෝ දුච්චරිතං. භාග්‍යවතුන් වහන්සේ නමක් කවදාවත් මනසින්වත් වැරද්දක් කරන්නේ නැහැ. වැරදි දෙයක් නෑ මනසින්වත් උන්වහන්සේගේ. සිතින් මනසින් සිතුවිලි වැරදි විදිහට හිතන්නේ නැහැ. වැරදි සිතක් උන්වහන්සේගේ ඇති වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ පින්වතුනි මනසිනුත් මනෝමය වශයෙන්ුත් උන්වහන්සේ කිසිම වරදක් කරන්නේ නැහැ. ඊළඟ හතරවෙනි බුද්ධ ධර්මතාවය තමයි අතීතේ බුද්දස්ස අප්පටිහත ඥානං. ඒ කියන්නේ පින්වතුනි අතීතය ගැන බලන්න පුළුවන් ඥානයක් භාග්‍යවතුන් වහන්සේට තියෙනවා. ඒකට කියනවා
තවත් නමක් ආවර්ජනා පටිබද්ධ ඥානය. ඒ කියන්නේ ආවර්ජනය කරපු ගමම්ම අදාළ කාරණාව පින්වතුනි සිහිපත් වෙනවා. මතකයට නැගෙනවා. ඉතින් අන්න ඒ ඥානීය තියෙන්නේ පින්වතුනි බුදු කෙනෙකුට විතරයි. දැන් අපි උදාහරණයක් හිතට ගත්තොත් දැන් සමහර ශ්‍රාවකයන් වහන්සේලාටත් තිබුණ ওই ඥානය අතීතය ගැන බලන්න පුළුවන් ඥානීය තිබුණා. එතකොට උන්වහන්සේලා පින්වතුනි අතීතය ගැන බලද්දී උන්වහන්සේලා පින්වතුනි ඒ අතීතයේ පිළිබඳව ආවර්ජනය කරනකොට අපි හිතමු කෙනෙක්ගේ ආත්ම 10කට කලින් බලන්න පුළුවන් ඕනකමක් ඇති වුණා නම් බලන්නේ පින්වතුනි උන්වහන්සේලාට පුළුවන්කමක් ලැබෙන්නේ පිළිවෙලකට යන්න ඕනේ. දැන් මේ ආත්මි ගැන හිතලා ගිය ආත්මි ගැන බලනවා. ඊට උඩින් ආත්මි ගැන බලනවා. ඊට උඩින් ආත්මි ගැන බලනවා. අන්න ඒ විදිහට පින්වතුනි එකක් යටපස්සට යන්න ඕනේ. ආත්ම 100ක් බලනන 100ක් පස්සට යන්න ඕන. හැබැයි බුදුහාමුදුරට ඕනොත් 100ක් පස්සට 100 වෙනි එක බලන්න 100 වෙනි එක හිතපු ගමන් ආවර්ජණය වෙනවා. ඉතින් අදාළ කාරණාව පින්වතුනි භාග්‍යතුන් වහන්සේට සිහිපත් වෙනවා. ඒ නිසා තමයි මේ අතීතේ බුද්දස්ස අප්පටිහත ඥානං කියලා කියන්නේ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේට ඒ කාරණාව මතක් කරපු ගමන්ම පින්වතුනි අදාළ කාරණාව සිහිපත් වෙනවා. ඊළඟට අනාගතේ පච්චුපන්නේ අනාගතයත් එහෙමයි. අනාගතයත් ඒ විදිහට බලන්න පුළුවන්. දැන් බලන්න පින්වතුනි මේ කරුණවල තියෙන විශේෂත්වයන් ඒකයි. බුදුරජාණන් වහන්සේට පින්වතුනි අනාගතයේ දිහා පින්වතුනි බොහෝම පහසුවෙන් බලන්න පුළුවන් ඥානයක් තියෙනවා. දැන් ඒක ධර්මයේ සඳහන් කරලා තියෙන පින්වතුනි භාග්‍යවතුන් වහන්සේට මේ ලෝකයේ ඉන සියලු සත්වයන්ගේ සියලු අරමුණු ගැන උන්වහන්සේ දන්නවා. මේ ලෝකයේ ඉන්න සියලු සත්වයන්ගේ සියලුම අරමුණු ගැන පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ දන්නවා. ඒකට කියනවා අනාගතේ පච්චුපන්නේ ඥානෙන් ඒ ඥානෙන් තමයි උන්වහන්සේ එක බලන්නේ. දැන් ඒක ඔය අංගුත්තර නිකායේ තියෙනවා පින්වතුනි දෙවෙනි පොතේ එක සූත්‍රයක්. සූත්‍රේ නම තමයි ලෝක සූත්‍රය. මේ ලෝක සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා පින්වතුනි යංච බික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සස්සමනක් බ්‍රාහ්මනියා පජාය දිට්ටං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තස්මා තථාගතෝති උච්චති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි අනාගතය ගැන බුදුහාමුදුරුවෝ මේ සියලු සත්‍යයන්ගේ දැකලා ඉවරයි. ඒ කියන්නේ දිව්‍ය මනුස්ස කියන මේ සියලු ලෝක සත්‍යයන්ගේ සියලු අරමුණු බුදුහාමුදුරුවෝ දැනගෙන ඉවරයි. ඒ නිසා ඇසෙන් ගන්න, කනෙන් අහන, නාසයෙන් ගන්න මේ වෙලාවේ පින්වතුනි මම ඒකයි කිව්වේ මේ වෙලාවේ ඔබ මේ ධර්ම ශ්‍රවණය කරන මේ අහන ධර්ම දේශනාව පවා ඔබ අහන බව බුදුහාමුදුරුවෝ දන්නවා. භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණාව පවා දන්නවා. එතකොට ඒ විදියට පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ මේ සෑම ධර්ම කාරණාවක් පින්වතුනි සෑම සත්‍යයක් පිළිබඳවම දැකලා තියෙන්නේ. ඒක අනාගතයේ දකින්න පුළුවන් ඥානෙ උන්වහන්සේට තියෙනවා. ඒ නිසා තමයි මම අර ඔය ඇත්තොන්ට හැමදාම සිහිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේට දෙන බුද්ධ පූජාව වුණත් පින්වතුනි හොඳට මතක තියාගන්න උන්වහන්සේට වළඳන්න පුළුවන් වෙන විදිහට පූජා කරන්න. පුංචි පුංචි භාජනවල පූජා කරන්නේ නැතුව බොහෝම ලොකු උස භාජනවල බොහෝම පහසුවෙන් පිරිසිදුව උන්වහන්සේට වළඳන්න පුළුවන් වෙන විදිහට දානේ පූජා කරන්න. පුංචි පුංචි භාජනවල පූජා කරන්නේ නැතුව. මොකද මං එහෙම කියන්නේ භාග්‍යවතුන් වහන්සේට පින්වතුනි ඒ විදියට පූජාවක් කරන්න. මොකද උන්වහන්සේ ඔබ කරන ඒ පූජාව පවා පින්වතුනි දැකලා බලලා අදිෂ්ඨාන ශක්තියෙන් පිළි අරගෙන තියෙන්නේ. ඒ නිසා පින්වතුනි ඔබ ඒ කාරණාව පින්වතුනි හොඳට අවබෝධ කරගන්න. හොඳට තේරුම් කරගන්න. භාග්‍යවතුන් වහන්සේගේ ඒ ධර්මය හොඳට අවබෝධ කරගන්න. ඒ නිසා තමයි කියන්නේ පින්වතුනි අපි ඔබට
අනාගතය ගැන බලන්න පුළුවන් ඥානයක් තියෙන මේ භාග්‍යවතුන් වහන්සේ කවදාවත් පින්වතුනි නිවන් දකින අපි ගැන දැක්කේ නෑ කියලා එක කියන්නට බෑ. අපි ගැනත් භාග්‍යවතුන් වහන්සේ දැකලා ඉවරයි. දැකලා තියෙන්නේ. ඒ නිසා අපේ නිවන වෙන්නේ කවද කියලා උන්වහන්සේ දන්නවා. දැන් මං කියන්නේ නිතරම ඔබට භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා පින්වතුනි අපි පන්සිල් සමාදන් වෙනවා. බලන්න උන්වහන්සේට තියෙන අනුකම්පාව කොච්චරද කියලා කියනවනම් බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහිල්ලා කවුරු හරි කෙනෙක් කී වතාවක් පන්සිල් ගන්නවද? දැන් බුදුහාමුදුරන්ගේ ළඟට ගිහිල්ලා පන්සිල් සමාදන් වෙනකොට උන්වහන්සේ දන්නවා මේ මිනිස්සයා තව කොච්චර වෙලාවයිද ওই පන්සිල් සමාදන් වෙලා ඉන්නේ. ඊළඟට උන්වහන්සේ දන්නවා තව කී වතාවක් මං ළඟට ওই විදියට ඇවිල්ලා පන්සිල් රකින්නවා කියලා පොරොන්දු වෙනවද කියලා උන්වහන්සේ දන්නවා. ඉතින් ඒ තරමටම පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ අපේ සියලු අරමුණු ගැන දැකලා තියෙන්නේ. දන්නවා. අපි කරන සිතන සිතුවිල්ලක් ගන්න උන්වහන්සේ දැකලා තියෙන්නේ. මොකද අනාගතයේ පිළිබඳ උන්වහන්සේට බලන්න පුළුවන් ඥාණය තියෙනවා. අතීතේ අපි මේ සසර පටන් ගත්තු දවසේ ඉඳලා උන්වහන්සේ දන්නවා අපේ මේ ආත්මය පටන් ගත්තු තැන ඉඳලා මේ වෙනකම් අපේ භාග්‍යවතුන් වහන්සේ දන්නවා. එහෙම දන්න නිසා පින්වතුන් උන්වහන්සේ අපි කරපු වැරදි ඔක්කොම උන්වහන්සේ දන්නවා. අපි කරලා තියෙන වැරදි මොනවාද කියලා භාග්‍යවතුන් වහන්සේ සියල්ලක්ම පින්වතුනි දන්නවා. ඒ නිසා පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ අපට සියලුම දේවල් පින්වතුන් උන්වහන්සේ අපිට හරියන විදිහට දේශනා කරලා තියෙනවා. අපිට සියල්ලක්ම හරියන විදිහට උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. අතීතය ගැන බලන්න පුළුවන්, අනාගතය ගැන උන්වහන්සේට බලන්න පුළුවන් ඥානීය පින්වතුනි උන්වහන්සේට තියෙනවා. ඊළඟ ධර්මතාවයේ තමයි ධර්ම කාරණාව තමයි බුද්ධ ධර්මතාවයේ තමයි බුද්දස්ස අප්පටිහත ඥාන. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේගේ ඥානය කවදාවත් පින්වතුනි පටලැවෙන්නේ නැහැ. මොකද මේ පටලැවෙනවා කියලා කියන්නේ? දැන් භාග්‍යවතුන් වහන්සේගේ ඥානය කිසිම දවසක පින්වතුනි පැටලෙන්නේ දැන් සමහරලාට දැන් ඔන්න අපි යම් ධර්ම කාරණාවක් කියාගෙන යනකොට සමහර වෙලාවට 5ක් තියන්න ඕන එක 4ක් කියවෙන්න පුළුවන්. 5ක් කියන්න ඕන එක වැඩිපුර 6ක් කියවෙන්න පුළුවන්. මොනවා හරි අර ඒ වගේ සමාන කාරණාවක් ඔන්න මතක් වෙලා ඒකට එකතු වෙන්න පුළුවන්. දැන් ඔන්න පංච අභිඥා කියන්න ගිහලා සමහර වෙලාවට අභිඥා 5 කියාදී තවත් අභිඥාවක් දෙකක් මොකක් හරි දෙයකින් වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක අර අපිට පටලැවිලා කියවෙනවා. බුදුරජාණන් වහන්සේට පින්වතුනි කවදාවත් පටලැවෙන්නේ නැහැ. උන්වහන්සේ යමක් දේශනා කළෝතින් දේශනා කළාමයි. පුළුවන් නම් පින්වතුනි ඔබ බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක ධර්ම කරුණක් පින්වතුනි උන්වහන්සේ විනාශ කළ තියනවද කියලා? කිසිම ධර්ම කාරණාවක් භාග්‍යවතුන් වහන්සේ විනාශ කළා නැහැ. දේශනා කරපු ධර්ම කාරණාවල් ඒ විදියටම පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ අනුමත කරලා තියෙනවා. කිසිම ධර්ම කාරණාවක් භාග්‍යවතුන් වහන්සේ වෙනස් කළා නැහැ. දැන් උන්වහන්සේ 4ක් කියූප එකක් කවදාවත් 3ක් කරලා නැහැ. 4ක් කියූප එකක් කවදාවත් 5ක් කරලා නැහැ. මොකද උන්වහන්සේගේ ඥාණය පටලැවෙන්නේ නැහැ. මේ සංසාරය දිහාම උන්වහන්සේ බලලා තමයි ඒ ධර්ම කාරණාව පින්වතුනි දේශනා කරන්නේ. ඒ නිසා තමයි පින්වතුනි බුදුහාමුදුරු යමක් කිව්වොතින් ඒක පිළිගන්න කියන්නේ. දැන් අද වෙලා තියෙන පින්වතුනි ඒ අවබෝධය අපට නැහැ. දැන් මේ බුදුහාමුදුරන්ගේ මේ ඥාණය සම්බන්ධයෙන් අපට සැක තියෙනවා. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් ඔන්න බුදුහාමුදුරු දේශනා කරනවා නැකත් වලින් වැඩ කරන්න එපා කියලා. දේශනා කරලම තියෙනවා. පින්වතුනි නැකත් වලින් වැඩ කරන්න එපා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කර තියෙද්දි සමහර වෙලාවට අපි නැකත් වලින් වැඩ කරන්නත් පුළුවන්. සමහරලාට අපිට හිතෙනවා ඉතින් බුදුහාමුදුරුවන්ගේ දේශනාව එහෙම තිබුණාට ඉතින් අපට පොඩි සැකයක් තියෙනවා. අනේ මේක නැකතකින් කරගත්තේ නැති වුණොත් ඉතින් අපට මොකක් හරි වරදක් වෙයිද කියලා බයක් තියෙනවා. ආන්න ඒ නිසා සමහර වෙලාවට පින්වතුනි අපි නැකත් වලින්
වැඩ කරන්න එපා කියලා බුදුහාඳුරු දේශනා කරලා තියෙද්දිත් අපි වැඩ කරනවා. ඒ කියන්නේ එතන වෙලා තියෙන්නේ මොකද අර මේ බුදුහාඳුරගේ ඥානෙ පිළිබඳ සද්ධාව නැදෙන්. හිතනවා බුදුහාමුදුරු එහෙම කිව්වට අපිට නිකන් මෙහෙම වෙයි කියලා පොඩි බයක් තියෙනවා කියලා හිතෙනවා. කේන්දරයක් බලන්න එපා කියලා බුදුහාමුදුරු දේශනා කරාට අපට හිතනවා කේන්දරයක් නොබැලුවොතින් අනේ මේක මොකක් හරි ලොකු වරදක් වෙයි කියලා. ආනේ විදියට පින්වතුනි අපට යම් යම් සිතුවිලි ඇති වෙනවා. ඒ ඇති වෙන සිතුවිලි නිසා පින්වතුනි අපි ගොඩාක් වෙලාවට අපේ මේ සසරට හිතසුව පිණිස තියෙන දේශනා කරපු ටික පැත්තකින් තියලා සසරට අහිතවත් පිණිස තියෙන කාරණාවල් අපි පිළිගන්නවා. ඒ නිසා පින්වතුනි බුදු දහමේ යමක් තියෙනවා නම් මේක මෙහෙමයි කියලා ඒකම පින්වතුනි කරන්න ඒක කවදාවත් ප්‍රතික්ෂේප කරන්න එපා. මොකද ප්‍රතික්ෂේප කරන්න එපා කියලා කියන්නේ වෙන මොකුත් නිසා නෙවෙයි. බුදුරජාණන් වහන්සේක දේශනා කරන්නේ සංසාරය ගැනම බලලා. දැන් බලන්න අද නැකැත් වලින් වැඩ කරන්න එපා කියලා කිව්වට කවුරුවත් පිළිගන්නේ නැහැ. දැන් බලන්න පිටරටවල් වල දැන් මේ දේශනාව ගොඩාක් අය පිටරටවල් වල අහනවා. පිටරටවල් වල ඉන්න ශ්‍රාවකයෝ ඔබ නිකන් හොයලා බලන්න ඔබ ඉන්න රටවල් වල ඒ ස්වදේශිකයන් කවදාවත් තමන් ගෙවල් දොරවල් හදද්දි මේ නැකැත් බල මුල්ගල් තිය එහෙම නැත්තම් මොකක් හරි කරදර වෙනකොට කේන්දරේ බල පූජාවල් කර ඉන්නවද කියලා කවදාවත් නැහැ. එයාලා පින්වතුනි ඒ ඔවුන්ගේ ජීවිතේ ඒවා දන්නෙත් නෑ සමහර අය. ඉතින් බලන්න දැන් මේ තරම් දැන් ඔය ලෝකේ උසම ගොඩනැගිල්ල තියෙන්නේ ඩුබයි වල බර්ජ් ඛලීෆා කියලා. මේ ලෝකයේ උසම ගොඩනැගිල්ල හදලා තියෙනවා කිසිම නැකතක් නැතුව. ඉතින් ලෝකයේ උසම ගොඩනැගිල්ලත් හදන්න පුළුවන් වුණා නැකතක් නැතුව. මේ පින්වතුනි වර්ගඩි කිහිපයක් තියෙන අපේ ගයක් හදන්න බැරිද නැකතක් නැතුව? ඉතින් වෙලා තියෙනන්නේ ඒකයි බුදුරජාන් වහන්සේගේ බුද්ධ දේශනාව පිළිබඳව අපට යම් ආකාරයකට පින්වතුනි සැක ඇති වෙන තැන් තියෙනවා. මේක මෙහෙමද කියලා. ඒ ඇති වෙන්නේ ඇයි? අර මේ බුදුහාඳුරන්ගේ ඥානීය පිළිබඳව අපට යම් ආකාරයකට පින්වතුනි සැකයක් තියෙනවා, බයක් තියෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න බුදුහාමුදුරෝ දේශනා කරේ මේ අදයියේ බලලා නිකන් අනුමාන කරලා නෙවෙයි. දැන් අපි හිතමු බුදුරජාන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් ඉන්නවා. ඒක ඒ මිනිසයා පිළිබඳව යමක් අදහසක් ප්‍රකාශ කරොත් ඒකම තමයි වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට හිතුවොත් මෙහෙම දැන් උන අඹ ගහක් පෙන්නලා අපි කියනවා මේ අඹ ගහේ මෙන්න මෙච්චර විතර අඹ ඇති කියලා අනුමාන වශයෙන් කියන්නේ. හැබැයි බුදුහාමුදුරන්ගෙන් ඇහුවොත් පින්වතුනි අඹ ගහේ ගෙඩි ගාණක් කියනවා. ඕන්නම් ඇහුවොත් මේ අඹ ගහේ තව කොච්චර ගෙඩි හැදේද කියලාත් කියාවි. මේ ගහ මැරෙන දවසත් උන්වහන්සේ කියාවි. ඒ කියන්නේ උන්වහන්සේ ඒ තරමටම ඒ කාරණාවල් පිළිබඳව ප්‍රත්‍යක්ෂ ඥානයක් තියෙන උන්වහන්සේට. ප්‍රත්‍යක්ෂ ඥානයක් තියෙන උන්වහන්සේට. ඒ නිසා හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ ඥානය කවදාවත් පින්වතුනි පටලැවෙන්නේ නැහැ. උන්වහන්සේ යමක් දේශනා කරා නම් ඒ දේශනා කරපෙකේ ඒ විදියම තමයි. ඊළඟට පින්වතුනි පැහැදිලි කරනවා සබ්බං කායකම්මං බුද්දස්ස භගවතෝ ඥානානුපරිවත්තති. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ සියලු කාය කර්ම ඥානය අනුව පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ දැන් බලන්න පින්වතුනි අපි සමහර වෙලාවල් වලට අපි ඔන්න උදාහරණයක් හැටියට හිතමු වාඩි වෙලා ඉන්නකොට කී වතාවක් අපි දැන් සමහරකට කතා කර ඉන්න ගමන් අපි කකුල් හොලවනවා. හේතුවක් නැහැ. සමහරලාට අතපය එහෙට මෙහෙට හරවනවා. හේතුවක් නැහැ. ඇයි? අපේ පින්වතුනි කය පවතින්නේ කියන්නේ ඥානය අනුව නෙවෙයි. බුදුහාමුදුරුවෝ නමක් කවදාවත් පින්වතුනි කිසිදු ආකාරයක කය ඥානය අනුව පවතිනවා හැරෙන වෙන දෙයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ උන්වහන්සේ අතක් එසෙව්වොත් ඔසවන්නේ මොකක් හරි හේතුවක් නිසා. උන්වහන්සේ කොහේ හරි ගිහිල්ලා වාඩි වුණොත් හරියට පිළිමියක් තිව්වා වගේ. උන්වහන්සේගේ කිසිදු ආකාරයකට කයක් කිසිම ආකාරයකට පින්වතුනි අනවශ්‍ය සෙලවීමක් වෙන්නේ නැහැ.
උන්වහන්සේ දැන් සමහර අය කතා කර ඉන්න ගමන් අතේ ඇඟිලි ඇට බිඳිනවා කියලා අපි කියනවනේ. එහෙම කරනවා. උන්වහන්සේ සමහර වෙලාවට මේ අපි සමහරලාට දැකලා තියෙනවා සමහර අය ඒ වගේ අර කියන්නේ කතා කර ඉන්න ගමන් තමන් කරන්නේ මොකද්ද කියලා තමන් දන්නේ නැහැ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ නමක් කවදාවත් එහෙම නැහැ. උන්වහන්සේ කය උන්වහන්සේගේ පවතින්නේ ඥානය අනුවම තමයි, වෙන විදියකට වෙන්නෙම නැහැ. උන්වහන්සේ දැන් ওই ධර්මයේ බ්‍රහ්මාය සූත්‍රය කියලා සූත්‍රයක් තියෙන මජ්ක්‍ධිම නිකායේ ඒකේ සඳහන් කරනවා පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ නම පාරේ වඩිනකොට බුදුහාමුදුරුවෝ වඩිනකොට වඩින්නේ පින්වතුනි හරියට නිකන් නැවක පිළිමයක් ගෙනියනවා වගේලු. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ පින්වතුනි ඉනෙන් පහළ කොටස විතරයි සෙලවෙන්නේ. ඉනෙන් ඉහළ කොටසේ පින්වතුනි ඇඟිල්ලක්වත් සෙලවෙන්නේ නැහැ. දැන් සමහරට අපි ඇවිදිනකොට අත් දෙක දෙපැත්තට යනවන පය වගේ. භාග්‍යවතුන් වහන්සේ නම කවදාවත් පින්වතුනි වඩිද්දී උන්වහන්සේගේ ඉනෙන් උඩ කොටස එකක්වත් සෙලවෙන්නේ නැහැ. ඒ කියන්නේ උන්වහන්සේ ඔළුවවත් හරවල දෙපැත්තවත් බලන්නේ නැහැ. කාගේ හරි දිහා බලන්න ඕන නම් උන්වහන්සේ පින්වතුනි සම්පූර්ණයෙන්ම කය හරවනවා. ඒකට කියනවා පින්වතුනි නාගාපලෝකණය කියලා. හරියට ඇතෙක් කැරලා බලනවා වගේ තමයි බලන්නේ. කයම හරවනවා පින්වතුනි අයි පැත්තට. ආන්නේ වගේ පින්වතුනි බුදුරජාන් වහන්සේ තමන්ගේ කය පවත්වන්නේ ඥානය අනුව. ඒ කියන්නේ මොකක් හරි කායිකව ක්‍රියාවක් වෙනවා නම් ඒක වෙන්නේ උන්වහන්සේ හිතන, ඒ කියන්නේ යම්කිසි කාරණයක් නිසාම තමයි. ඊළඟට පින්වතුනි සබ්බං වචී කම්මං, සියලුම වචනෙන් කියන හැම දෙයක්ම පින්වතුනි ප්‍රකාශ වෙන්නේ ඥානය අනුවම තමයි. මම අර කලින් කිව්වේ බුදුහාමුදුරුවෝ නම කවදාවත් පින්වතුනි කිසිදු ආකාරයකට බොරුවක් කියන්නේ නැහැ. ඒ කියන්නේ උන්වහන්සේ ප්‍රකාශ කරන සියලුම වචන පින්වතුනි සත්‍යයි. උන්වහන්සේ ප්‍රකාශ කරන සියලුම දේවල් පින්වතුනි ඇත්ත. වැරදි දියා පටලැවෙන දියා කිසිම දවසක දේශනා කරන්න. දැන් අද බලන්න පින්වතුනි දැන් ඔය රහත් වෙලා කියලා අද කියා ගන්න අය ඉන්නවනේ. මං සමහර දේශනාවල් අහලා තියෙනවා උන්වහන්සේලාට පින්වතුනි පටලැවෙනවා, අමතක වෙනවා, මග හැරෙනවා. බුදුහාමුදුරන්ට කවදාවත් පින්වතුනි එහෙම දෙයක් වෙන්නේ නැහැ. වචනෙන් වෙහිම වරදක්. ඊළඟ කාරණාව තමයි සබ්බං මනෝකම්මං බුද්දස්ස භගවතෝ ඥානානුපරවත්තති. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මනස ඥානීය වැඩ කරන්නේ ඥානීය අනුව. මනස වැඩ කරන්නේ ඥානීය අනුව. ඒ කියන්නේ උන්වහන්සේ කවදාවත් පින්වතුනි කිසිදු ආකාරයක වැරදි දියා සිතන්නේ නැහැ. උන්වහන්සේ කිසිදු ආකාරයකට වැඩක් නැති දෙයක් හිත ඉන්නේ. දැන් උන්වහන්සේ නිකන් වැඩ ඉන්න වෙලාවට උන්වහන්සේ මේ වෙන දේවල් හිත ඉන්නේ නැහැ. ඒ වෙලාවේ පින්වතුනි කිසියම් සමාපත්තියකින් තමයි උන්වහන්සේ වැඩ ඉන්නේ. අරක හෙට කොහොමද කරන්නේ, හෙට කාවද මං ගලවගන්නේ, එයා ගලවගනිද්දි මොනවද මම කරන්න ඕන, එයාගේ මොන වගේ ප්‍රශ්න දහන්න ඕන, එයා මොන වගේ ප්‍රශ්නද මගෙන් අහන්නේ, ඔහොම කවදාවත් හිත ඉන්නේ නැහැ. උන්වහන්සේ ඒ වෙලාවට කරන්න ඕන දේ තමයි කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ නම කවදාවත් කලින් සැලසුම් කරලා කිසිම දෙයක් කරන්නේ නැහැ. උන්වහන්සේ ඒ වෙලාවට වෙන දේ තමයි පින්වතුනි ඒ වෙලාවට කරන්නේ. එතකොට උන්වහන්සේගේ කය වැඩ කරන්නේ ඥානීය අනුව, වචනේ වැඩ කරන්නේ ඥානීය අනුව, මනස වැඩ කරන්නේ පින්වතුනි ඥානීය අනුව. ඊළඟට පින්වතුනි 10 වෙනි බුද්ධ ධර්මතාවය තමයි නත්ති ඡන්දස්සහානි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කැමැත්තට පින්වතුනි කාටවත් හානියක් කරන්න බෑ. ඒ කියන්නේ මොකද්ද මේ කැමැත්ත කියලා කියන්නේ? දැන් අපි හිතමු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දේ මෙහෙම වෙනවා කියලා. ඒක පින්වතුනි කවදාවත් කාටවත් පින්වතුනි වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. දෙවියෙකුටවත්, මාරයෙකුටවත්, බ්‍රහ්මයෙකුටවත් කවදාවත් වෙනස් කරන්න බෑ. මම අර ඒකයි කියන්නේ මේ ධර්මයේ උනත් බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරන මෙන්න මෙහෙම පවතින්න ඕන කියලා. ඉතින් මෙහෙම පවතින්න ඕන කියලා භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ අදිෂ්ඨාන කරාම ඒ උන්වහන්සේගේ කැමැත්තට පින්වතුනි මේ ලෝකේ කිසිම කෙනෙකුට හානියක් කරන්න බෑ. දැන් ඔය බුදුහාමුදුරන්ගේ ධාතුන් වහන්සේලා තැන්පත් ස්ථාන තියෙනවා ලංකාවේ.
ඒ උන්වහන්සේ අදිෂ්ඨාන කරපු කිසිම තැනක් පින්වතුනි උන්වහන්සේගේ අදිෂ්ඨානයේ තියෙන තාක්කල් විනාශ කරන්න බෑ. කිසිම කෙනෙකුට පින්වතුනි ඒක විනාශ කරන්න බෑ. එතකොට භාග්‍යවතුන් වහන්සේ යමක් හිතුවොතින් ඒ කැමැත්තට පින්වතුනි කිසිම කෙනෙකුට හානියක් කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ යමක් දේශනා කරා නම් ඒ විදියම තමයි. දැන් අර සමහර කාලයන් වලදී බුදුරජාන් වහන්සේ දෙක වාද කරන්න එනවා. නැත්නම් සමහර වෙලාවට බුදුරජාන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් කරනවා කියලා කියනවා. ඒ දේ කරනවා. දැන් වෙනත් වූ ශාසනවල ඉන්න අය ඇවිල්ලා බලාගෙන ඉන්නවා අද බුදුහාමුදුරන්ට වරදි අද වැරදි. එහෙන් බලාගෙන ඉන්නවා. උන්වහන්සේ ඒක හිතුවොත් ඒ දේ වෙනවාම තමයි. දැන් අර සුප්පබුද්ධ මේ රජතුමා මේ යසෝදරා දේවියගේ පියාණන් පින්වතුනි මැරෙන වෙලාවේ කිව්වනේ දවස් 7කින් මැරෙනවා කියලා. සුප්පබුද්ධ රජතුමා මොකද කරේ? ගිහිල්ලා බුදුහාමුදුරෝ කියපු දවසේදී මාලිගාවේ පින්වතුනි හැම දොරකටම මුර කරුවෝ දාලා හැම තැනකම පින්වතුනි ආරක්ෂාව දාලා ඉහළම මාලේ පින්වතුනි මේ රජතුමා නැවතිලා හිටියා. ඇයි? බුදුහාමුදුරන්ගේ මේ අදහස බොරුවක් කරවන්න. අවසානයේ මොකද්ද සිද්ධ වුනේ? අවසානයේදී පින්වතුනි ඒ කියපු දවසේ කියපු වෙලාවටම පින්වතුනි මැරුණා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ යමක් කැමැත්තක් ඇතුව කියන යමක් දේශනා කළොත් කවදාවත් පින්වතුනි ඒක වෙනස් කරන්න කිසිම කෙනෙකුට බෑ. මොකද උන්වහන්සේ දේශනා කරන්නේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියලා හිතලා නෙවෙයි. වෙන දේ නම් වෙනවාමයි කියලා කියනවා. නොවන දෙයක් නම් නොවෙනවාමයි කියලා කියනවා. ඉතින් ඒ නිසා පින්වතුනි බුදුරජාන් වහන්සේගේ කැමැත්තට පින්වතුනි කාටවත් හානියක් කරන්නට පුළුවන් කමක් නැහැ. ඊළඟට දේශනා කරනවා නත්ති විරියස්සහානි. බුදුහාමුදුරුවන්ගේ වීරියට පින්වතුනි කාටවත් හානියක් කරන්න බෑ. දැන් ඒක දැන් අර කැමැත්ත වගේ තමයි. දැන් බුදුහාමුදුරුවෝ කැමති දෙයක් කවදාවත් කිසිම කෙනෙකුට වෙනස් කරන්න බෑනේ. දැන් ඒ නිසානේ පින්වතුනි මාරයට බුදුරජාණන් වහන්සේව පිරිනිවන් පාවන්න බැරි වුණේ. ඒ මොකද මාරයාට ඉඩක් ලැබුණේ නැහැ බුදුහාමුදුරන්ව පිරිනිවන් පාන විදියට වැඩ කරන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරා මම පිරිනිවන් පාන්නේ සිව්වණක් පිරිස ධර්මදර විනයදර මාතිකාදර භික්ෂු පිරිසක් නිර්මාණය කරපු දවසක විතරයි. ඒ දවස වෙනකම්ම මම පිරිනිවන් පාන්නේ නැහැ. ඉතින් මාරයාට කවදාවත් ඒක කරන්න බැරි වුණා. ගොඩාක් උත්සාහ කරා කිසිම අවස්ථාවක් පින්වතුනි මාරයාට ලැබුණේ නැහැ. ඉතින් ඒ වගේම තමයි බුදුහාමුදුරන්ගේ වීරියටත් පින්වතුනි කිසිම කෙනෙකුට හානියක් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ වීරිය පින්වතුනි ඒ විදියම තමයි. ඉතින් එතන පැහැදිලි කරන්නේ ඒකයි පින්වතුනි භාග්‍යවතුන් වහන්සේගේ වීරියට කිසිම දවසක කිසිම කෙනෙකුට බාධාවක් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඊළඟට 12 වෙනි එක තමයි නත්ති සතියාහානි. බුදුරජාණන් වහන්සේගේ සිහියට කාටවත් හානියක් කරන්න බෑ. උන්වහන්සේගේ සිහිය බිඳින්න සිහිය නැතුව වැඩ කරවවන තත්ත්වයට පත් කරවන්න කවදාවත් පින්වතුනි කරන්න බෑ ඒක. දැන් අර සමහර වෙලාවට මාර්යා ওই මාර සංයුක්ත තියෙනවනේ. අරගෙන බලන්නකො මාර සංයුක්තේ බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා ස්වාමීනි මෙන්න මේ කාරණා මෙන්න මෙහෙමයි නේද මේ විදියට කළොත් නේද මේක හරියන්නේ කියලා අර සසරට අහිතවත් පිණිස දෙයක් දේශනා කරනවා. මේ මාර්යා ඇවිල්ලා කියනවා. ඉතින් ඒ වෙලාවේ පින්වතුනි මාර්යා එහෙම කිව්වම බුදුහාමුදුරේ ඒක සිහියෙන් ප්‍රඥාවෙන් දේශනා කරනවා නෑ මාර්යා මෙන්න මේක මෙහෙමයි කියලා. ඒ කියන්නේ උන්වහන්සේගේ සිහියට කවදාවත් පින්වතුනි කිසිම කෙනෙකුට හානියක් කරන්න බෑ. ඒ කියන්නේ සිහියක් නැතුව වැඩක් වුණා කියලා කිසිම තැනක නැහැ. සිහියක් නැතුව වැඩක් වුණා කියලා හැම වෙලාවකම පින්වතුන් වහන්සේගේ සිහිය ඒ විදියම තමයි. ඊළඟට පින්වතුනි නත්ති දවා බුදුරජාණන් වහන්සේ කවදාවත් කායිකව හෝ මානසිකව හෝ වාචසිකව කාටවත් විහිළුවක් කරන්නේ නැහැ. දැන් සමහරලාට අපි කියනවනේ කවුරු හරි කෙනෙක් ආවොත් අර නිකන් අපි කීමට කියන්නේ නිකන් ඔය හින්ට් ගහනවා කියලා. එහෙම කරනනේ එහෙම විහිළු කරනවා. පින්වතුනි කවදාවත් පින්වතුනි බුදුරජාන් වහන්සේ නම කාටවත් එහෙම දෙයක් කරන්නේ නැහැ.
නත්ති දවා කියලා කිව්වේ ඒකයි. ඒ කියන්නේ දැන් ඔය නිකන් විහිළුවක් කරන්න ක්‍රීඩා පිණිස එහෙම කවදාවත් කෙනෙකුට කිසිම ආකාරයකට දෙයක් කියන්නේ නැහැ. සමහර වෙලාවට දැන් ඔන්න කෙනෙක් ආවයින් පස්සේද කියන්න පුළුවන් මෙයා මෙහෙම දෙයක් කරා නේද මෙහෙමයි කියලා විහිළුවට කියන වගේ තියෙනවා. බුදුහාමුදුරුවෝ කවදාවත් පින්වතුනේ කිසිම කෙනෙක් පිළිබඳව ඒ වගේ දෙයක් කියන්නේ නැහැ. අන්තිමට කියනවා අපි එහෙම කියලා නෑ මං ඕක විහිළුවට කිව්වේ කියලා. කෙනෙක්ව මොකක් හරි බය වෙන්න දෙයක් කියලා බය තැනට ආවම කියනවා නෑ මං ඕක විහිළුවට කිව්වේ කියලා. බුදුරජාන් වහන්සේ පිංගුතුනි කවදාවත් කිසිම කෙනෙකුට විහිළුවකින්වත් දෙයක් කරේ නැහැ. ඒ කියන්නේ ක්‍රීඩා පිණිස කිව්වේ ඒකයි. නත්ති දවා කිව්වේ ඒකයි. ක්‍රීඩා පිණිස වගේ දේවල් කරන්නේ නැහැ. කෙනෙක්ව සන්තෝෂයටපත් කරවන්න, කෙනෙක්ව සතුටු කරවන්න එහෙම දෙයක් කවදාවත් බුදුරජාන් වහන්සේ කරන්නේ නැහැ. ඊළඟට පිංගුතුනි 14 වෙනි බුද්ධ ධර්මතාවයේ තමයි නත්ති රවා. නත්ති රවා කියන්නේ බුදුහාමුදුරුවෝ කිසිම තැනක පින්වතුනි හඬක් නගන්නේ නැහැ. දැන් හඬක් නගන්නේ නැහැ කියන්නේ බුදුහාමුදුරුවෝ ඇවිදිනකොට, කනකොට, ඊළඟට කතා කරනකොට මේ කිසිම තැනක පින්වතුනි උන්වහන්සේගේ හඬක් ඇත්තේ නැහැ. කිසිම හඬක් නැහැ. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ පින්වතුනි කිසිදු ආකාරයකට දැන් සමහරට ඇවිදිනකොට හඬ ඇහෙනවා. කනකොට හඬ ඇහෙනවනේ. ඒ වගේ පින්වතුනි කිසිදු දවසක පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ කායිකව වාචසිකව හෝ කිසිදු ආකාරයකට හඬක් ඇහෙන්නේ නැහැ. ඒක ඇත්තට පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ ඒ තරමට පින්වතුනි දැන් බුදුරජාණන් වහන්සේට කායික ශක්තිය තියෙනවා අති විශාල කායික ශක්තියක් තියෙන්නේ. ඒ කායික ශක්තිය පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ තියෙන කායික ශක්තිය අපට හිතා ගන්නවත් බෑ. ඒකට කියන්නේ ඔය නාරායන සංඝහත බලය කියලා. බුදුහාමුදුරුවන්ගේ තියෙන කායික ශක්තිය ගැන පින්වතුන් අපට හිතන්නවත් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒකයි පැහැදිලි කරන්නේ නත්ති රවා කියලා. ඊළඟට පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ 15 වෙනි බුද්ධ ධර්මතාවයේ තමයි නත්ති චලිතං. නත්ති චලිතං කියලා කියන්නේ උන්වහන්සේගේ අනවශ්‍ය සෙලවීමක් නැහැ. දැන් අනවශ්‍ය සෙලවීමක් නැහැ කියන්නේ දැන් අර මං කලින් කිව්වේ සමහරකට කතා කර කර ඉන්න ගමන් කකුල් හොලවනවා. දැන් ඒ හොලවන කෙනා සමහරකට දන්නේත් නැහැ කකුල් හෙලෙව්වද කියලා. එහෙම නැත්තම් මේ සමහරලාට අතපය හිට මෙහෙට යවනවා එයාලා දන්නේත් නැහැ. බුදුරජාණන් වහන්සේ කවදාවත් පින්වතුනි කිසිම දවසක එහෙම කරන්නේ නැහැ. නත්ති චලිතං කිව්වේ ඒකයි. ඊළඟට පින්වතුනි භාග්‍යවතුන් වහන්සේගේ 16 වෙනි බුද්ධ ධර්මතාවයේ තමයි නත්ති සහසා. නත්ති සහසා කියන්නේ බුදුහාමුදුරුවෝ කවදාවත් උන්වහන්සේගේ වේගයක් නැහැ අනවශ්‍ය විදිහේ. දැන් අපි හිතමු ඔන්න බුදුහාමුදුරුවෝ යම්කිසි ඇඳනකට මෙන්න මේ වෙලාවට වඩින්න ඕන. දැන් සමහර වෙලාවට අපි පින්වතුනි එහෙම ගමන් යනකොට ටික දුරක් යනවා සමහරලාට වේගي වැඩි කරනවා. ඇයි පරක් වෙලා යන්නේ. සමහර වෙලාවට වේගෙන් යන ගිහිල්ලා ඒ කියන්නේ වේලාසනෙන් ගිහිල්ලා සමහරලාට වෙලා වෙනකම් මගට වෙලා ඉන්නවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ වඩින්න පටන් ගත්තොත් ඒ යන වේගෙම තමයි ප්‍රමාද වෙලා කියලා ඉක්මනින් යන්නෙත් නැහැ වෙලාව වැඩි කියලා හිමින් යන්නෙත් නැහැ. යන වේග සීමාවක් තියෙනවා ඒ විදිහටම යනවා. හැබැයි බුදුහාමුදුරන්ගේ වේගයේ පින්වතුනි හිතන්නවත් බෑ. ඒකට කියනවා අර ආජානීය සිංහෙකුගේ වේගයක් තියෙන්නේ. ඒ කියන්නේ උන්වහන්සේට ඒ තරම් වේගයක් තියෙනවා. දැන් ආජානීය සිංහෙකුගේ වේගයක් කියන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේට කොච්චර වේගෙන් වඩින්න පුළුවන්ද කියලා කියනවනම් උන්වහන්සේට පින්වතුනි සිංහෙක් වගේ වේගෙන් යන්න පුළුවන්. ඒ තරම් හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඔය ආජානීය සිංහෙකුගේ ස්වභාවය තමයි පින්වතුනි ඒ සිංහයා හඬක් නගනවා. අපි හිතමු සිංහයා හයියෙන් කෑ ගහනවා. ඒ සිංහයා කෑ ගැහුවම ඒ සිංහයට වේගෙන් දුවන්න පුළුවන් කොච්චරද කියනවනම් ඒ සිංහයටම දුරට ගිහිල්ලා ඒ සිංහයා නගපු හඬ අහගෙන ඉන්න පුළුවන්. ඒ කියන්නේ තමා නගපුම හඬ දුරට ගිහිල්ලා දුවලා ඒ හඬ අහගෙන ඉන්න පුළුවන්. ඒ කියන්නේ ශබ්දේ වේගයට වඩා වේගයක් පින්වතුනි මේ සිංහයට තියෙනවා. ඒ වගේ වේගයක් භාග්‍යවතුන් වහන්සේට තියෙනවා.
ඒක ආජානේ සිංහිකු වේගය. ඉතින් එහෙම වේගයක් තියෙන බුදුහාමුදුරන්ට. ඉතින් ඒ වුණත් කවදාවත් උන්වහන්සේ ඉක්මනින් වඩින්නෙත් නැහැ, හිමින් වඩින්නෙත් නැහැ. යම් කිසි සීමාවක් තියාගත්තන උන්වහන්සේ වඩින ඒ සීමාවෙම තමයි උන්වහන්සේ වැඩම කරන්නේ. ඊළඟට පින්වතුනි නත්ති අභ්‍යාවටෝ මනෝ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ නිරර්ථක සිතුවිලි හිතන්නේ නැහැ. දැන් සමහර වෙලාවට නිකන් හිතා ඉන්නේ නැහැ. අරයා කොහොමද අද අර මනුස්සයා දැන් මගෙන් බණ අහලා ගියා. ඒ මනුස්සයා දැන් ආයිමත් ධර්ම මාර්ගෙම දිගටම යයිද දන්නෙත් නැහැ. අද මං අර මනුස්සයොන්ට මේ වගේ වැඩක් දීලා අර තීර්ථකාරාමයට ගිහලා මේ මිනිස්සු නම් සම්පූර්ණයෙන්ම ඒ මිත්‍යා දෘෂ්ටියෙන් මුදවලා ඒ වගේම හිත ඉන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කිසිම වෙලාවක නිරාර්ථක සිතුවිලි හිත ඉන්නේ නැහැ. උන්වහන්සේ නිකන් වැඩ ඉන්නවනම් මම අර කලින් කිව්වා වගේ සමාපත්තියකින් වැඩ ඉන්නවා. අනාගතය ගැන ප්ලෑන් සැලසුම් හදන්නෙත් නැහැ. අතීතය ගැන හිත ඉන්නෙත් නැහැ. ඊළඟට නත්ති අකුසල චිත්තං බුදුහාමුදුරන්ගේ අකුසලයේ සමග කිසිම නැගිටීමක් සිටීමක් නැහැ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ අකුසලයේ කියන එක ඇති වෙන්නෙම නැහැ පින්වතුනි උන්වහන්සේට. ඉතින් මෙන්න මේ ධර්මතා 18 තමයි පින්වතුනි අට්ඨාරස බුද්ධ ධර්මතා කියලා කෙනෙක්. කියන්නේ බුදුහාමුදුරන්ගේ ළඟ තියෙන විශේෂ ධර්මතාවයන් 18. විශේෂ කරුණු 18. ඉතින් මම මේ කාරණාවල් පැහැදිලි කරේ පින්වතුනි වෙන මොනවත් නිසා නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පිළිබඳව තේරුම් ගන්න මෙන්න මේ වගේ කරුණු ඔබ හොඳට අවබෝධ කරගන්න. ඒ මොකද මම එහෙම අවබෝධ කරගන්න කියලා කියන්නේ එතකොට පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේගේ ශක්තිය දැනගත්තම උන්වහන්සේ පිළිබඳව සැකයක් පින්වතුනි අපට ඇති වෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි අද මම ඔබට මේ ධර්ම කාරණා පැහැදිලි කරේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න. එහෙමනම් අද අපි මේ ධර්ම දේශනාව මෙතකින් නිමාවටපත් කරනවා. අද මේ ධර්මානුශාසනාව සඳහා පින්වත් දායකත්වයේ දරන්නේ නුවර හිල්වුඩ් කාන්තා විදුහලේ ඉගෙනුම ලබන නිත්මි විදාරා දියණියට ආශිර්වාදය කරන්න. ඉතින් අද දවසේ එහෙම නැත්නම් ජුනි මාසේ 11 වන දින 11 වෙනි උපන්දිනයේ සමරන ආදරණීය පුංචි දියණියට ආශිර්වාදය කරමින් සෙත් ප්‍රාර්ථනා කරනවා. නිලෝකා ආදරණීය මෑණියන්, නිලෝකා පොදේජු මෑණියන්, ඒ වගේම ආච්චි අම්මා අයිරාංගනී සිරිවර්ධන, ඒ වගේම රෝසි පුංචි, ඒ වගේම බාප්පා දේසිකා පුංචි, ගයාන් බාප්පා, රංගමාමා, ලක්මී මදාරා නැන්දා, තේජා ඇන්ටි, එවැගේම සංජීව මාමා, නිමල් සීයා කියන මේ පින්වත් පිරිස එකතු වෙලා තමයි අද මේ නෙත්මි විදාරා දියණියට ආශිර්වාදය කරමින් පින්වන්ත දායකත්වයේ දරන්නේ. ඉතින් අපි ඒ දියණියට ආශිර්වාදය කරමු. අද දවසේ උපන්දිනයේ සමරන ඒ පුංචි දියණියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. කායික සුවය, මානසික සුවපත් භාවය ලැබේවා. ඒ දියණියගේ සියලු අරමුණු අපේක්ෂාවන් සියල්ලක්ම ඉෂ්ට කරගන්නට ශක්තිය ලැබේවා. ඒ දියණියගේ අධ්‍යාපන කටයුතු ස්වර ප්‍රකාරයෙන්ම සාර්ථකමත් කරගෙන ඒ දියණිය බලාපොරොත්තු වෙන අරමුණු ඉලක්කයන් සම්පූර්ණ කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි මේ වෙලාවේ සාදුකාර දීලා ආශිර්වාදය කරනවා. ඒ වගේම නම් සඳහන් කරපු අනිකුත් ඒ ඥාති පින්වත් හැම දිනාටම අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා අපි මේ වෙලාවේ සාදුකාර දීලා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේදී මේ ධර්ම දේශනාව විශේෂයෙන්ම වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය කරනවා. ඒක ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්. ඒ උතුම් ධර්ම දාණය ඔබට තවත් අවබෝධ කරගන්නට පුළුවන් හැකියාව ලැබෙනවා. අති විශාල පිරිසක් මේ දේශනාව ඒ නාලිකාවට එකතු කරයින් පස්සේදී ඒක ශ්‍රවණය කරලා විශාල පිරිසක් ඒ පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා. ඉතින් අපි ඇත්තන්ටත් නැවත සිහිපත් කරන්න මේ දේශනාවක් එක වතාවක් අහන්නේ නැතෝ කිහිප වතාවක් අහන්න. ඒතර කිහිප වතාවක් අහනකොට මේ දේශනාවේ ගැඹුරුම කාරණාවල් පවා තේරුම් ගන්න පුළුවන්. අපි හිතන්නේ එක දේශනාවක් එක වතාවක් ඇහුවම ඒක හරි කියලා නෑ. දේශනාවක් කිහිප වතාවක් අහන්න. එතකොට තමයි හොඳට තේරෙන්නේ. ඉතින් එහෙමනම් මම අද දවසේදී මේ කාරණාවල් මෙතකින් නිමාවටපත් කරනවා. දේශනාවල් දේශනා කිරීමේ කාරණය. ඉතින් අද දවසේදී මේ සිදු කරගත්තා උදාාර පුණ්‍ය ශක්තියන්ගේ බලෙන් අපි ප්‍රාර්ථනා කරමු දායකත්වයේ දරන පින්වත් පිරිසටත් ධර්ම ශ්‍රවණය කරපු ලොකු කුඩා පින්වත් ඔබ අප හැම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ප්‍රාර්ථනා කරමු.
මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳව හරියට අවබෝධ කරගෙන උන්වහන්සේගේම සරණ යන්නත් ඒ වගේම නිරන්තරයෙන්ම සම්මාදිට්ඨිකව පින් කරගන්නත් අවසානයේදී කිටිම කාලයකින් පහසුම ආකාරයෙන් සියලු දුකින් මිදෙම්වා ඒ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙම්වායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං. ඔබ ඒ ශ්‍රවණය කරනු ලැබුවේ නුවර හිල්වුඩ් කාන්තා විදුහලේ ඉගෙනුම ලබන නෙත්මී විධාරා දියණියගේ ජුනි මාස 11 වන දිනට යෙදෙන 11 වන උපන්දිනයේ වෙනුවෙන් සෙත්පතා සිදු කරනු ලැබූ සුමధుර ධර්මානුශාසනාවයි. නෙත්මී විධාරා දියණියගේ උපන්දිනයට සෙත් ප්‍රාර්ථනා කරමින් අද මෙම ධර්මානුශාසනාව සිදු කරනු ලැබුවේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසුව ඔබ සැමටත් තෙරුවන් සරණයි. විඩාපර ඔබේ සිතට සැනසුම උදා කරගන්න බුදුබණ පදයක් අසා සිත නිවා ගන්න දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කරන්න අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට තෙරුවන් සරණයි.